ආයුබෝවන් ළමයි අපි ව්‍යාපාර අධ්‍යයනය කතා කරමින් ඉන්නේ ව්‍යාපාර පරිසරය කියන කොටස පළවෙනි පාඩමේ අපි මේ පාඩමේ ව්‍යාපාර සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශව කියන කොටස කරා. අපිට පටන් ගන්න තියෙන්නේ ව්‍යාපාර පරිසරය කියන කොටස. ව්‍යාපාර පරිසරය. මේක බොහොම ලේසි මාතෘකාවක්. ඒ නිසා මේක බොහොම සරලව කතා කරලා අපි මේ පාඩම අවසන් කරමු. ව්‍යාපාර පරිසරය. මම කලිනුත් කිව්වා පරිසරය කියලා කියන්නේ අපේ අවට තියෙන දේවල්. ව්‍යාපාරයේ පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයට බලපෑම් කරන එක්ක කවුරු හරි පාර්ශවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි බලවේගයක් වෙන්න පුළුවන්. හරිද? ඔකට තමයි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. ව්‍යාපාර පරිසරයේ පාඩමේ ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ මේ ව්‍යාපාර පරිසරයේ බෙදෙන විදිය. මේක විවිධ ක්‍රම පාවිච්චි කරන නමුත් අපේ සිලබස් එකේ තියෙන ක්‍රමය තමයි ව්‍යාපාර පරිසරයේ බෙදෙනවා කොටස් දෙකකට. පළවෙනි එක අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරය. ඊළඟට දෙවෙනි ප්‍රධාන එක බාහිර පරිසරය. බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ තුල ඉන්න. ව්‍යාපාරය තුල සිටින ව්‍යාපාරයට බලපෑම් කරන පාර්ශව හෝ බලවේග. ව්‍යාපාර තුල සිටින කියන එකයි මේක වැදගත් කතාව. අභ්‍යන්තර කියන්නේ ව්‍යාපාරයේ තුල සිටින කියන. දැන් බාහිර පරිසරය කියන්නේ ව්‍යාපාරයට බාහිරින් ඉන්න. ව්‍යාපාරයට එළියේ. බාහිරින් සිටින ව්‍යාපාරයට බලපෑම් කරන පාර්ශව සහ බලවේග. මේකට අභ්‍යන්තර පරිසරයට අදාළ වෙන්නේ කවුද කියලා බැලුවොත් දැන් අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ තුල ඉන්න අය. හරි. එක අයිතිකරුවෝ. මෙයාව අපිට හම්බුණා ව්‍යාපාරයට උනන්දුවක් දක්වන පාර්ශව විදිහට. අපි එතන පාර්ශව නිසා බලවේග කතා කරේ නැහැ. අයිතිකාරය කියන එක්කෙනා උනන්දුවක් දක්වන පාර්ශවයක්. තොර අභ්‍යන්තර පරිසරයේ තමයි යා ඉන්නේ. අපි හැඳින්වුවා අයිතිකාරය කියන්නේ කාටද? ව්‍යාපාරයේ ප්‍රාග්ධනීය සපයපු පුද්ගලයන්. ඊට පස්සේ දෙවෙනි කෙනා කළමනාකරුවා. මැනේජර්ස්. කළමනාකරුවා කියන්නේ ව්‍යාපාරයේ සම්පත් පාලනය කරන ව්‍යාපාරයේ වෙනුවෙන් තීරණය ගන්න අය. ඒගොල්ලෝ උනන්දුවක් දක්වන පාර්ශව කොටේ හිටියා. එයාත් අභ්‍යන්තර පාර්ශවයක් ආයතනය ඇතුලේ ඉන්න නිසා. සේවකයෝ. සේවකයන් ව්‍යාපාරය ඇතුලේ ඉන්නේ. ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු කරන අය තමයි සේවකයෝ කියලා කියන්නේ. ඒතර ඔය බල පාර්ශව තුන උනන්දුවක් දක්වන පාර්ශව කොටේ තියෙනවා. එල්මනි පාර්ශව. ඔයිට අමතරව තව අපි තුනක් අඳුර ගන්නවා අභ්‍යන්තර පරිසර සාධක විදිහට. එකක් සංවිධාන ව්‍යුහය. සංවිධාන ව්‍යුහය. සංවිධාන ව්‍යුහය. තමයි සංවිධානයක් කියලා අපි කියනවා පුද්ගලයෝ රාශියක් කිසියම් අරමුණක් වෙනුවෙන් එකිනෙකට අන්තර් සම්බන්ධතාවයකින් යුක්තව කටයුතු කරන ඒකකයකට. මොකද්ද ඒතකොට තියෙන වැදගත් කතන්දර ටික? පුද්ගලයන් අරමුණක් වෙනුවෙන් අන්තර් සම්බන්ධතාවයකින් කටයුතු කරනවා. දැන් එතකොට පවුල කියන්නේ අපිට කියන්න පුළුවන් සංවිධානයක් කියලා. ඒගොල්ලෝ අතර පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා, අරමුණක් තියෙනවා, ඒගොල්ලෝ අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඊළඟ අපිට කියන්න පුළුවන් පාසල කියන්නේ සංවිධානයක්. පුද්ගලයෝ ටිකක් ඉන්නවා, එතකොට අරමුණක් තියෙනවා, ඊට පස්සේ පුද්ගලයෝ අතර අන්තර් සම්බන්ධයක්. ඒ වගේම ව්‍යාපාරයක් කියන්නේ සංවිධානයක්. පුද්ගලයෝ ඉන්නවා, ව්‍යාපාරයක අරමුණක් තියෙනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපාරේ ඉන්න අය අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. දැන් මේ අන්තර් සම්බන්ධය කියලා එක හැදෙන්නේ සංවිධාන ව්‍යුහයේ.
ව්‍යාපාරයක් ඇතුලේ ඉන්න හැම පුද්ගලයෙක්ම එක හා සමාන මට්ටමේ අය නෙමෙයි. මේකේ තියෙනවා විවිධ මට්ටම් වල සේවය කරන විවිධ අංශවල සේවය කරන පුද්ගලයෝ. දැන් X කියන පුද්ගලයෙක් ගත්තොත් එයාට කරන්න ඕනේ මොනවද කියලා උපදෙස් දෙන්නේ ආයතනයේ අනිත් සියලුම දෙනා. හරිද? තෝරගත්ත කිසියම් කළමනාකරුවෙක් හරි සුපරීක්ෂකවරයෙක් හරි තමයි මේ උපදෙස් දෙන්නේ. ඒතර ඒකට මොකක් හරි තියෙනවනේ යම් විදියක්. අන්න ඒක තමයි සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි උග රූපසරණකින් මෙන්න මෙහෙම ඇඳලා පෙන්නන්න පුළුවන්. ආයතනේ ඉන්නවා ඉහළම කළමනාකරුවෙක්. එයාට ඒ කළමනාකරු කීවෙනෙක් ඉන්නවා. ඊට පල්ලෙහා මට්ටමේ කළමනාකරුවෝ ඉන්නවා. ඒ කළමනාකරුවෙක් කියන්නේ මේ විදිහට කළමනාකරු නොවන පල්ලෙහා මට්ටමේ සේවකයා දක්වාම ආයතනයේ ඉන්න පුද්ගලයෝ ටික කොහොමද සංවිධානය වෙන්නේ කියන එක තමයි සංවිධාන ව්‍යුහය කියන එකෙන් කියන්නේ. ඒතර මේකත් ආයතනයේ අභ්‍යන්තර දෙයක්. මේක ආයතනයේ ඇතුලේ හදාගත්ත දෙයක්. මේක කවුරු හරි එළියෙන් කියලා මෙහෙම මේ සංවිධාන ව්‍යුහයක් හදාගන්න කියපු එකක් නෙමෙයි. ඊළඟට පස්වෙනි එක මෙයා කවුරුත් ඒක සංවිධාන සංස්කෘතිය. සංවිධාන සංස්කෘතිය. සංවිධාන කැලේ අමතක කරලා අපි බලමු සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. අපි හැමෝටම සංස්කෘතියක් තියෙනවා. අපි කියන්නේ අපේ සංස්කෘතිය රැක ගන්න ඕනේ කියන සංස්කෘතිය කියන්නේ. මේ සංස්කෘතිය කියන්නේ ළමයි අපේ මේ සංවිධානයක් ඇතුලේ ඉන්නකොට අපේ සමාජය කියන්නේ පුළුල් විදිහට ගත්තොත් සංවිධානයක් කියලා අපි කියන්නේ. එතකොට මේ සංවිධානයක ඇතුලේ ඉන්න පුද්ගලයෝ පොදුවේ එකඟ වෙන කාරණා ටිකක් තියෙනවා. පොදුවේ හොඳයි හරි පොදුවේ නරකයි හරි කියලා පිළිගන්න කාරණා ටිකක්. ඒ කාරණා සමාජයේ කියන්නේ සංවිධානයේ ඉන්න අය අතරේ බෙදා ගන්නවා. හරිද? එතකොට අපි හිතමු එකිනෙකාට ගරු කිරීම කියන එක අපේ සංස්කෘතිය ඇතුලේ. හරිද? මම ඔයාට ගරු කරනවා, ඔයා මට ගරු කරනවා. බෙදා ගන්නවා මේ එකඟතාවය. හරි? අපි හැමෝම පිළිගන්නවා අනිත් කෙනාට කරදර කරන්න හොඳ නැහැ. ඒකට ඒක ඇවිල්ලා සංස්කෘතික කාරණාවක්. දෙමව්පියන්ට සලකන්න ඕනේ. ඒක අපි හැමෝත් එක්කම බෙදා ගන්න. ඒ වගේම තමයි අපි මේ සංවිධානයේ අලුතෙන් එන අය දැන් සමාජයක නම් ඊළඟ પરම්පරාවත් එක්කත් අපි මේක බෙදා ගන්න. ඒක නිකන් අපේ අර නිකන් අයිතියක් වගේ අපි සලකනවා. හරි? දැන් සංස්කෘතිය එක තැනක ඉඳන් තව තැනකට ගියාම වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඔය චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම සිරිත් සිරිත් වගේ දේවල් සංස්කෘතියත් එක්ක ගැට ගැහිලා තියෙනවා. ඒගොල්ලෝ සමහර විට ඉන්දියාවේ සමහර සංස්කෘතීන් තියෙනවා මේ අපිට නිකන් ඒවා හිතා ගන්නත් බෑ වගේ. අපි හිතමු ගෙදර ස්වාමියා හදිස්සියේ මිය ගියොත් එහෙම අපි අහලා තියෙනවනේ එයාගේ බිරිඳත් මේ දරසෑයට පැනලා දිවි නැති කර ගන්නවා කියලා. ඒකත් ඇවිල්ලා කවුරුත් කියලා කරන එකක් නෙමෙයි. එයාව බලෙන් ගිහිල්ලා ඒකට අතාරින්නවත් නෙමෙයි. හරිද? ඒ තමයි සංස්කෘතිය කියන්නේ. ඒතර ඒ සමාජය ඇතුලේ ඒක පිළිගන්නවා. ඒතර ඒ සමාජයේ ඉන්න අය අතර ඒක බෙදා ගන්නවා. ඊළඟ પરම්පරාවට ඒක උරුම කරලා දෙනවා. ඒ තමයි සංස්කෘතිය හැටි. දැන් ඒක නෙමෙයි අපි කතා කරන්නේ. ව්‍යාපාරයේ සංස්කෘතියක් තියෙනවා. ව්‍යාපාරයක් කියන්නේ සංවිධානයක් ඇතුලේ අපේ මේ සමාජයේ තියෙන සාර ධර්ම අනම්මන ටිකත් එක්කම සංස්කෘතික කාරණා බලා ගන්න පුළුවන්. ඔය හැමෝම පිළිගන්න එකඟතාවය. දැන් උදාහරණයක් විදිහට සමහර ආයතන තියෙනවා. අපි හිතමු අද මම වැඩ කරන ආයතනයේ මගේ උපන්දිනය. උපන්දිනේට ඒගොල්ලෝ හදාගෙන දෙනවා කිසියම් පොඩ්ඩක් සම්ප්‍රදායක් වගේ. ඒක සංස්කෘතික කාරණාවක්. උපන්දිනේ දවසේ එයා වැඩ කරන මේසෙ ටිකක් සරසලා බැලුම් එහෙම ඉල්ලලා හැපි බර්ත්ඩේ කියලා ලියලා එයාගේ ඩිවිෂන් එකේ ඉන්න අනිත් කට්ටිය පොඩ්ඩක් සල්ලි එකතු කරලා එයාට පොඩි ගිෆ්ට් එකක් දීලා අවසන් ඒ වෙලාවට පොඩි පාටියක් දානවා. ඒතර ඒක මොකද්ද? ඒක ඇවිල්ලා කවුරුත් කියපු එක නෙමෙයි. ඒක කොහෙවත් නීතියක නැහැනේ කරන්න කියලා. හැබැයි ඒක මොකද වෙන්නේ? මගේ උපන්දිනේට අනිත් අය එකතු වෙලා සරසනවා. අනිත් අයගේ උපන්දිනේට මාත් එකතු වෙලා සලසනවා. එතකොට මේක පොදු එකනතාවයක් වෙනවා. ඒ වගේම අලුතෙන් කෙනෙක් ආයතනයට එනකොට එයාටත් මේක සංනිවේදනය කරනවා. එතකොට මේක මම අස්සෙලා ගියත් ඒ සම්ප්‍රදාය නැති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් තමයි සංවිධාන සංස්කෘතියේ තියෙන්නේ. හරි පොදු එකඟතාවයක්. හරි ඊළඟට තව එකක් අපේ සම්පත්තිය. සම්පත් අපිට එක විදිහේ සම්පත් තියෙනවා. දේපල සම්පත් තියෙනවා.
ඊට පස්සේ අපේ මානව සම්පත තියෙනවා. හරිද? අපි සමහර තැනක උග නිෂ්පාදන සාධක විදිහට බෙදනවා. හරි. ඔය සම්පත් ටිකත් අපේ ආයතනයේ අභ්‍යන්තරික කාරණා. ඒතකොට මෙන්න මේ 6 තමයි ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට එන්නේ. අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ තුල සිටින පාර්ශව සහ බලවේග වලට මේකේ තව තියෙන වැදගත් ලක්ෂණයක්. මේ සාධක ඔක්කොම ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. ව්‍යාපාරයට පාලනය කළ හැකි. දැන් අයිතිකාරෝගේ හැසිරීම ව්‍යාපාරයට යම් තාක් දුරකට පාලනය කරන්න පුළුවන්. ව්‍යාපාරයේ ලාභය අලාභය මත න්යා හැසිරෙන්නේ. කලමනාකරුවන්ගේ තීරණ ව්‍යාපාරයට යම් තාක් දුරකට පාලනය කරන්න පුළුවන්. එයා ව්‍යාපාරය ඇතුළේ ඉන්න එක්කෙනෙක්. හරිද? හරියට දැන් අපේ පවුල ඇතුලේ අපි හැමෝටම අනිත් එක්කෙනාට බලපෑමක් කරන්න පුළුවන්. අඩු ගානේ අදහසක් හරි දක්වන්න පුළුවන්. හරි. ඔයාට උනත් දෙමාපියෝ මොහරි කරනකොට ඒ කියන්නේ අදහසක් දෙන්න පුළුවන්. බලපෑමක් කියන මේවා කියන්නේ මේක කරන්න එපා කියලා නවත්තන්නවත් මේක අනිවාර්යයෙන්ම කරන්න කියනවත් බැරි වුණාට බලපෑමක් කරන්න පුළුවන් අදහස් දැක්වීමකින් හරි. හැබැයි අපිට මේනේ අල්ලපු ගෙදර මේ තියෙන තීරණ වලට වැඩියක් දෙන්නේ. ඒ අපේ අභ්‍යන්තර පාර්ශවයෙන් නෙමෙයි අල්ලපු ගෙදර. ඒක කලමනාකරුවන්ගේ දේවල් පුළුවන්. සේවකයන්ට බලපෑමක් කරන්න පුළුවන්. සංවිධාන ව්‍යුහය කියන එක අභ්‍යන්තරව හදාගත්ත. ඒක බලපෑමක් කරන්න පුළුවන්. සංවිධාන සංස්කෘතියත් ආයතනයේ ඇතුලේ හැදිච්ච එකක්. ඒකත් ආයතනයට පාලනය කරන්න පුළුවන්. සම්පත් ටිකත් ව්‍යාපාරේ පාලනය කරන්න පුළුවන්. හරිද? ඒතර මේ ටික තමයි අපේ විෂය නිර්දේශය යන අභ්‍යන්තර පරිසරයේ තියෙනවා කියලා කියන්නේ. ඒතර සමහර වෙනත් මේ ගැන මත පළ කරන මේ විද්වතුන් මේකේ තියෙන සමහර සාධක අභ්‍යන්තර සාධක නෙමෙයි වගේ විකල්ප වර්ගීකරණයක් ඉදිරිපත් කරලා දෙනවා. හැබැයි විභාගෙදී ඒවා ගැන අහන්නේ නැහැ. මම ඔයාලට BS කියන විෂය පටන් ගන්නකොටම කිව්වා මේකේ 1 එකතු කරාම 2යි වගේ හරිම නිශ්චිත කාරණා නැහැ. මේකෙදී අපි ඉගෙන ගන්නේ මේ ව්‍යාපාරික ලෝකයේදී පාවිච්චි කරන ඇතැම් සංකල්ප. එතකොට කවුරු හරි මේ විශේෂඥයෙක් විසින් මේ සංකල්පය හදලා පස්සේ ඒක ව්‍යාපාරයේ පාවිච්චි කරනවා නෙමෙයි වෙන්නේ. දැන් විද්‍යාව ඉගෙන ගන්න නියමයන් ප්‍රමේය ගණිතයේ තියෙන ප්‍රමේයයන් ඔක්කොම කලින් කවුරු හරි ගණිතඥයෙක් හරි විද්‍යාඥයෙක් හරි පරීක්ෂණය කරලා හොයාගත්තා. පස්සේ තමයි ඒවා පාවිච්චි කරලා අපි එදිනෙදා වැඩ කරගන්නේ. මේ විෂය එහෙම නෙමෙයි වෙන්නේ. ව්‍යාපාර විසින් භාවිතා කරපු ඇතැම් ශිල්ප ක්‍රම සංකල්ප තමයි පස්සේ අපි මේ විෂය නිර්දේශයක ඉගෙන ගන්න. ඒ නිසා වෙන විකල්පයන් තියෙන්න පුළුවන් මේකට. නමුත් අපේ විෂය නිර්දේශයට අනුව මේ 6 දෙනාම අපි සලකනවා අභ්‍යන්තර පාර්ශවයන් විදිහට. ඊළඟට බාහිර පාර්ශව. බාහිර පාර්ශව කියන්නේ ව්‍යාපාරයට එළියෙන් ඉන්න පාර්ශව. අපි යාව ලියා ගන්න කලින් මේක ඉවර කරගන්න. අභ්‍යන්තර පාර්ශව. හරි? එන්න 6 වෙනි පිටුවට. 6 වෙනි පිටුවට එන්න. ව්‍යාපාර පරිසරය කියලා තියෙනවා මාතෘකාව. ඒ යටතේ ලියන්නේ. ව්‍යාපාරයක කටයුතු වලට බලපෑම් කරන පාර්ශවයන් සහ බලවේගවල එකතුව ව්‍යාපාර පරිසරයේ ලෙස හැඳින්විය හැක. ව්‍යාපාර පරිසරයේ ලෙස හැඳින්විය හැක. තවදුරටත් ඊකටම ලියන්න. ව්‍යාපාර පරිසරයේ පාර්ශව සහ බලවේගවල වෙනස් වීම ව්‍යාපාරයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයේ තීරණය වීමට බෙහෙවින් ඉවහල් වේ.
බෙහෙවින් ඉවහල් වේ. හරි. ඊට පස්සේ තියෙනවා ව්‍යාපාර පරිසර වර්ගීකරණය. ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකයි, අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. අභ්‍යන්තර පරිසරය යන කොටුවක් තියෙනව නේද? ඒකේ යන්න ව්‍යාපාරය තුල සිටින පාර්ශව ඇලයිලක් බලවේග. බාහිර පරිසරයේ එහා පැත්තේ තියෙන එකක් බාහිර පරිසරයේ ඒකේ තියෙන කොටුවක් ඒක කියන්නේ ව්‍යාපාරයට බාහිරින් සිටින පාර්ශව සහ බලවේග. හරිද? ඔය බාහිර පරිසරයේ නැවත වර්ග කරනවා ඒක අපි දැන් ඉගෙන ගන්න ඕනේ. අපි අභ්‍යන්තර පරිසරය ඉගෙන ගිමු. 7 වෙනි පිටුවේ තියෙන අභ්‍යන්තර පරිසරය. ඒකේ ලියන්න ආයි මෙහෙම. ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරයේ කටයුතු වලට බලපෑම් කළ හැකි කියලා. ව්‍යාපාරයේ කටයුතු වලට බලපෑම් කළ හැකි පාර්ශවයන් සහ බලවේගවල එකතුව. පාර්ශවයන් සහ බලවේගවල එකතුව. පාර්ශවයන් සහ බලවේගවල එකතුව අභ්‍යන්තර පරිසරය ලෙස හැඳින්වේ. අභ්‍යන්තර පරිසරය ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ වෙනස් වීම. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ වෙනස් වීම පාලනය කිරීමට ව්‍යාපාරයට හැකියාවක් ඇත. ඊට පස්සේ අයිතිකරුවෝ. ඒක මම ලියා ගන්න දීලා තියෙන අයිතිකරුවෝ කියන එක අපි කලින් දවසේ බැලුවා. කවුද කියලා අඳුරගත්තා. ඒ දැනුමෙන් අපිට ලියන්න පුළුවන්. අයිතිකරුවෝ ගාව ව්‍යාපාරයට අරමුදල් ආයෝජනය කළ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය විඳ දරා ගන්නා පාර්ශවය අයිතිකරුවන් ලෙස හැඳින්වේ. හරි. ඊළඟට තියෙන්නේ කළමනාකරු. ලියන්න ව්‍යාපාරයට අදාළව සැලසුම් සකස් කිරීම කමා තීරණ ගැනීම සහ සම්පත් පාලනය කරන පාර්ශවය කළමනාකරුවන් ලෙස හැඳින්වේ.
ඊළඟට තුන්වෙනි කට්ටිය සේවකයා. සේවකයන් කියන්නේ මෙහෙම. සේවකයන් කියන්නේ කවුද කියලා. ඉහළ කළමනාකරුවන් විසින් ගනු ලබන තීරණ. ඉහළ කළමනාකරුවන් විසින් ගනු ලබන තීරණ සහ සැලසුම් වලට අනුව පහළ මට්ටම් වලදී අදාළ ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයන් පාර්ශවය කියලා දාන්න. අදාළ කාර්යයන්හි නිරත වන පාර්ශවය සේවකයන් ලෙස හැඳින්වේ. හරි. සංවිධාන ව්‍යුහය විස්තර කරලා තියෙනවා. සංවිධානයේ අරමුණු පහසුවෙන් ළඟා කරගත හැකි වන පරිදි සංවිධානයේ කටයුතු ක්‍රමාවක් එන්න ඕනේ. දෙන්න කටයුතු ක්‍රමා සම්පත් සහ අධිකාරියේ බෙදී යන ආකාරය සංවිධාන ව්‍යුහය ලෙස හැඳින්වෙනවා. හයිලයිට් කරන්න. සංවිධානයේ කටයුතු සම්පත් සහ අධිකාරියේ බෙදී යන ආකාරය. ඊළඟට සංවිධාන සංස්කෘතිය ව්‍යාපාරයේ සිටින සියලු දෙනා අතර බෙදා හදා ගන්නවා. ඉතින් දැන් ඉන්න අය ඊළඟ පරම්පරාවෙත පවරා දෙනු ලබන. දැන් ඉන්න අය අතර බෙදා ගන්නවා, පස්සේ පරම්පරාවට පවරා දෙනවා. විශ්වාස, ආකල්ප, ප්‍රතිමාන, පුරුදු, හැසිරීම් රටා සංවිධාන සංස්කෘතිය ලෙස ඇඳිනවා. විභාගයට ඕක පැහැදිලි කරනකොට විශ්වාස, පුරුදු, අගනාකම්, ප්‍රතිමාන, හැසිරීම් රටා ඔක්කොම ලියන්න ඕන. කීපයක් ලියන්න. හරි. සම්පත්. සංපාණ්ඩ හෝ සේවා නිපදවීම සඳහා යෙදවුම් ලෙස භාවිතා කරන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය අපි අමතරව කතා කළානේ ව්‍යාපාර අධ්‍යයනයේදී දැනුම, තොරතුරු, කාලය ඒකත් අපි කිව්වා සම්පත් කියලා. දැන් යනාදී සියල්ල සම්පත් කියලා. යෙදවුමක් විදිහට පාවිච්චි කරන එකයි වැදගත් වෙන්නේ. දැන් අපි බලමු. දැන් අපි ඇයි මෙහෙම කට්ටිය ගැන ඉගෙන ගන්න. දැන් අපි ඉගෙන ගත්තා මේ අයිතිකරුවෝ අභ්‍යන්තර පාර්ශවයන් ටික කවුද කියලා. හරි. මේගොල්ලෝ ගැන අපි ඉගෙන ගන්න ඇයි? අයිතිකාරය ගැන අවධානයෙන් ඉන්නේ ඇයි? ඊට පස්සේ කළමනාකරුවෝ ගැන අවධානයෙන් ඉන්නේ ඇයි? එහෙම අවධානයෙන් ඉන්න හේතුව තමයි මේගොල්ලෝ මෙන්න මේගොල්ලන්ගේ ක්‍රියාකාරකම් නිසා ආයතනයේට වාසිදායක වගේම අවාසිදායක තත්ත්ව ඇති වෙනවා. ව්‍යාපාරයේ මොකක් හරි අරමුණක් තියෙනවානේ. දැන් අපි සාමාන්‍ය බිනුම් කරන්නේදීත් එහෙම කියනවා අයිතිකාරයාගෙන් වෙනම එකකයක් කියලා ව්‍යාපාරය. අයිතිකාරයා වගේම තවත් ස්වාධීන ඒකකයක් තමයි ව්‍යාපාරය කියලා අපි අඳුරගන්නේ. හැබැයි ඉතින් අයිතිකාරයා මත තමයි ව්‍යාපාරය රඳාපවතින. නමුත් අපි ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය වෙනම අධ්‍යයනය කරනවා අයිතිකාරයාගෙන් වෙන් කරලා. හරිද? ඒතර අයිතිකාරයේ ව්‍යාපාරය එකක් නම් මෙතන අයිතිකරුවෝ අභ්‍යන්තර පාර්ශවයක් විදිහට ගන්නෑ. ව්‍යාපාරය කියන්නේ අයිතිකාරයා නේ. හරි. එතකොට ව්‍යාපාරයේ වැඩ කරන්නේ ව්‍යාපාරයේ අරමුණ ළඟා කරගන්න. මේ අරමුණට ළඟා වෙන්න අභ්‍යන්තර පාර්ශවයන් අභ්‍යන්තර පරිසරයේ ඉන්න පාර්ශව සහ බලවේග වාසිදායක වගේම අවාසිදායක විදිහට බලපාන. මේගොල්ලෝ හොඳ විදිහට වැඩ කරනවා නම් අපිට ආයතනයේ අරමුණට ළඟා වෙන්න ලේසි. මේගොල්ලෝ දුර්වලයි නම් මේගොල්ලෝ හරියට වැඩ කරන්නේ නැත්නම් ආයතනයේ අරමුණට ළඟා වෙන්න බෑ. ඒ අනුව අපි අඳුර ගන්නවා මේ අභ්‍යන්තර පරිසරයේ ඉන්නවා ව්‍යාපාරයේ අරමුණ ළඟා කර ගන්නට
වාසිදායක විදිහට බලපෑම් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. අවාසිදායක විදිහට බලපෑම් කරන අවාසිදායක විදිහට බලපෑම් කරන අවස්ථා තියෙනවා. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ ඉන්න ව්‍යාපාරයේ අරමුණු ළඟා කරගන්න වාසිදායක විදිහට බලපාන දේවල් වලට අපි කියනවා ශක්තියින් කියලා. අභ්‍යන්තර පරිසරයේ ඉන්න එහෙම නැත්නම් තියෙන ව්‍යාපාරයේ අරමුණ ළඟා කරගන්න අවාසිදායක විදිහට බලපාන අයට බලපාන දේවල් වලට අපි කියනවා දුර්වලතා කියලා. ශක්තියින් සහ දුර්වලතා. හරිද? ඒතකොට ශක්තියින් කියලා කියන්නේ ව්‍යාපාරයේ අරමුණට ළඟා වෙන්න හිතකර විදිහට බලපෑම් කරන අභ්‍යන්තර පරිසරයේ බලවේග නැත්නම් පාර්ශව වලට. ඊළඟට දුර්වලතා කියලා කියනවා ව්‍යාපාරයේ අරමුණ ළඟා කරගන්න බාධාකාරී වෙන අභ්‍යන්තර පරිසරයේ තියෙන සාධක වලට. පැහැදිලිද? දැන් අපි ගත්තොත් අයිතිකාරෝ ඉන්නවා. අයිතිකාරයෝ අරමුණ ළඟා කරගන්න හිතකර විදිහට බලපෑම් කරනවා කියලා කියන්නේ අයිතිකාරයින්ගේ දැනුම හොඳයි නම් අයිතිකාරයාගේ මූල්‍ය ශක්තිය හොඳයි නම් හරිද? අයිතිකාරයා ව්‍යාපාරයෙන් අවබෝධයෙන් නම් ඉන්නේ. එහෙනම් එහෙම අයිතිකාරයෝ ව්‍යාපාරයේ අරමුණ ළඟා කරගන්න උදව් කරනවා. සල්ලි වුණාම සල්ලි දානවා. හරි විදිහට ව්‍යාපාරය මෙහෙවනවා. හරි? කලමනාකරුවන්ගේ වැඩ ටික හරිද කියලා බලනවා. ඒක අරමුණට ළඟා වෙන්න ලේසි. ඊළඟට අයිතිකාරයෝ අරමුණට ළඟා වෙන්න බාධාවක් විදිහට වැඩ කරන්න පුළුවන්. අයිතිකාරයින්ට හරියට සල්ලි නැත්තම්. හරිද? අයිතිකාරයන්ගේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ තියෙන දැනුම ඥානය අඩුයි නම්. එතකොට අයිතිකාරයෝ ව්‍යාපාරයේ අරමුණ ළඟා කරගන්න උදව්වක් වෙන්නේ නැහැ. කලමනාකරුවන්ගේ තීරණ ගැනීමේ හැකියාව හොඳයි නම් කලමනාකරුවන්ට හොඳ සැලසුම් හදන්න පුළුවන් නම් අන්න ව්‍යාපාරයේ අරමුණ ළඟා කරගන්න හිතකර සාධකය. කලමනාකරුවන්ගේ කලමනාකරණ හැකියාව දුර්වලයි නම් තීරණ ගැනීමේ හැකියාව දුර්වලයි නම් එතකොට කලමනාකරුවෝ ව්‍යාපාරයේ අරමුණ ළඟා කරගන්න බාධාවක් විදිහට වැඩ කරනවා. සේවකයන්ගේ හැකියාවල් හොඳයි නම් සේවකයාගේ ආයතනයේ පවතින ආකල්පය හොඳයි නම් සේවකයා පාරිභෝගිකයාට හිතයිශී විදිහට සේවාව සපයනවා නම් අන්න ඒක අරමුණට ළඟාගෙන ඉන්න උදව්වක් අපිට. හරි. ඊළඟට සේවකයන්ගේ හැකියා දක්ෂතා පල්ලෙහා මට්ටමක නම් තියෙන්නේ. සේවකයා ආයතනයේ පැහැදීමක් නැත්තම් සේවකයා අභිප්‍රේරණය වෙලා නැත්තම් ඒ කියන්නේ සේවකයාට හිතෙන්න ඕනේ ආයතනයේට තමන්ගේ උපරිම දායකත්වය දුන්නාම ඒකෙන් මට ප්‍රයෝජනයක් තියෙනවා කියලා. ඒතකොට දිවිගැන්වෙන්නේ සානුබලශීලී විද්‍යාර්ථික විද්‍යාව අභිප්‍රේරණී. එතකොට අභිප්‍රේරණය වෙලා නැති සේවකයෝ ටිකක් ඉන්නවා නම් ඒගොල්ලෝ කරන වැඩ ආයතනයේ අරමුණ ළඟා කරගන්න බාධාවක්. මනාව මේ හදලා තියෙන සංවිධාන ව්‍යුහයක් තියෙනවා නම් ඒක ආයතනයේ අරමුණ ළඟා කරගන්න හිත කරයි උදව් කරනවා. හරියට ආයතනයේ සංවිධාන ව්‍යුහය සකස් කරගෙන නැත්නම් එකම වැඩේ 10 දිනක් විතර කරනවා නම් එක මිනිස්සෙක් කරන්න ඕන වැඩේ 10 දිනක් විතර කියනවා නම් එතන මේ වැඩේ හරියට වෙන්නේ නැහැ. ඒතකොට ඒක ආයතනයේට මේ අහිතකර විදිහට බලපාන. සංවිධාන සංස්කෘතිය අර හැදිලා තියෙන එකගතා ටික මේ හැදිලා තියෙන එකගතා වලින් හැසිරීම් රටාව වලින් ආයතනයේ කාර්යක්ෂමතාවය අඩු කරනවා නම් ඒක ආයතනයේ බාධාවක්. නමුත් සංවිධාන සංස්කෘතිය ඇතුලේ ආයතනයේට සේවකයාගේ උපරිමය දෙන්න විදිහේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙනවා නම් ඒක ආයතනයේ අරමුණු ළඟා කරගන්න උදව්. සම්පත් අපිට ප්‍රමාණවත් පරිදි සම්පත් තියෙනවා නම් සම්පත් වල ගුණාත්මක භාවය හොඳයි නම් අපේ අරමුණට යන්න ලේසි. හැබැයි සම්පත් හිඟයි නම් සම්පත් වල ගුණාත්මක භාවය අඩුයි නම් අපේ අරමුණ ළඟා වෙන්න අමාරුයි. ඕක තමයි කතාව. එන්න 8 වෙනි පිටුවට අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම. හරි. ව්‍යාපාර පරිසරය කියලා දෙන්නේ ඒකේ ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය වෙනවා. අභ්‍යන්තර කියන වචනේ දාන්න.
ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ අධ්‍යයනයෙන් ව්‍යාපාරිකයෙකුට ශක්තියින් සහ දුර්වලතා හඳුනාගත හැකි වේ. ලියන්න ශක්තියින් කියන මොනවද? ලියන්න ව්‍යාපාරයේ අරමුණු ළඟා කර ගැනීම සඳහා ව්‍යාපාරයේ අරමුණු ළඟා කර ගැනීම සඳහා හිතකර ලෙස බලපාන ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ ඇති සාධක. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ ඇතුළත් සාධක කියලා දාන්න. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ ඇතුළත් සාධක ශක්තියින් ලෙස හැඳින්වේ. ශක්තියින් ලෙස හැඳින්වේ. ඊළඟට තියෙනවා දුර්වලතා. දුර්වලතා වල ලියන්න එහෙම. අරගම වෙනස් කරලා ලියමු. දුර්වලතා. ව්‍යාපාරයේ අරමුණු ළඟා කර ගැනීම සඳහා අහිතකර ලෙස බලපාන ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ ඇතුළත් සාධක දුර්වලතා ලෙස හැඳින්වේ. හරි. එන්න මේ ඔයාගේ ටියුට් එකේ 15 වෙනි පිටුවට 15 වෙනි පිටුවේ දාලා තියෙනවා මේ එක එක බලවේගය හෝ පාර්ශවය ශක්තියක් විදිහට වැඩ කරන්නේ කොහොමද, දුර්වලතාවයක් විදිහට වැඩ කරන්නේ මොන වගේ වෙලාවකද කියලා. ඉතින් ඊළඟ පල්ලෙහා මාතෘකාවක් ඔය වගුවට උඩින් අභ්‍යන්තර පරිසර සාධක හා බැඳුණු ශක්තියින් සහ දුර්වලතා. අයිතිකරුවෝ ශක්තියක් වෙන්නේ අයිතිකරුවෝ ගාන වැඩි නම්, ඔවුන්ගේ මූල්‍ය ශක්තිය වැඩි නම්, ඔවුන්ගේ දැනුම හා පළපුරුද්ද වැඩි නම්. දුර්වලතාවයක් වෙනවා අයිතිකාරයෝ ගාන කුඩායි නම්, ඔවුන්ගේ මූල්‍ය ශක්තිය හීනයි නම්, මදි නම්, ඔවුන්ගේ දැනුම හා කුසලතා අඩුයි නම්. කලමනාකරුවෝ නිවැරදි තීරණ ගන්න පුළුවන් නම්, කලමනාකරුවන්ගේ පුහුණුව සහ පළපුරුද්ද හොඳයි නම් ශක්තියක්. පුහුණුව සහ පළපුරුද්ද අඩුයි නම් තීරණ ගැනීමේදී ඒගොල්ලෝ ටිකක් මැලි වෙනවා නම් ආයතනයේ තීරණ ගන්න. ඒ වගේම වැරදි තීරණ ගන්නවා නම් ඒක දුර්වලතාවය. සේවකයන්ගේ හැකියා දක්ෂතා හොඳයි නම්, යහපත් ආකල්ප තියෙනවා නම්, ඊට පස්සේ අභිප්‍රේරණය වෙච්ච සේවක මණ්ඩලයක් ඉන්නවා නම් ආයතනයේ ශක්තියක්. සේවකයන් පුහුණු සේවකයෝ නෙමෙයි නම් නොපුහුණු සේවකයෝ නම්, ඉන්න අය වගකීමකින් තොරව වගකීම් විරහිතව වැඩ කරනවා නම්, ඊට පස්සේ ඍණ ආකල්ප තියෙන අය නම්, අකාර්යක්ෂමයි නම් ඒවා දුර්වලතා. ඊළඟට සංවිධාන ව්‍යුහය ඇතුලේ සංවිධාන සංස්කෘතිය වශයෙන් තියෙන්නේ. සංවිධාන සංස්කෘතිය ඇතුලේ හොඳ හර පද්ධතියක් තියෙනවා නම්, ආවේනික සහ දියුණු චර්යා සහ ආචාර ධර්ම තියෙනවා නම්, හරි ඒවා හොඳයි. ශක්තියක්. මනා හර පද්ධතියක් නැත්නම්, ඉහළ අධීක්ෂණයක් නැත්නම් ඒක දුර්වලතාවය. සංවිධාන ව්‍යුහය පැත්තෙන් ගත්තොත් සංවිධානය අතර අංශ අතර මනා සම්බන්ධීකරණයක් මේ තියෙනවා නම්, ඒක තියෙන්නේ මේ සම්බන්ධීකරණයක් ගොඩනගා තිබීමට පස්සේ ආයි නොවීම කියලා වචනයක් තියෙන එක අපල දන්නවා. දෙවෙනි එක ඒක එකක් වෙන්න ඕනේ. අංශ අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනගා තිබීම ආයි නොවීම කියන එක අපල දන්නවා. දුර්වලතා දිනවා භූමිකා අතර ගැටුම් ඇති වෙනවා. භූමිකාවක් කියලා කියන්නේ අපේ තියෙන ජොබ් රෝල් එකක්, අපේ වැඩ ටිකක්, කාර්යභාරයක්. ඒතර මගේ බලතලම වෙන කෙනෙක්ට තියෙනවා.
එකම වැඩේ කරන්න මටත් වගකීම දෙනවා එයාටත් වගකීම දෙනවා. ඒතර වගකීම් බාර ගන්න කෙනෙක් නෑ. තමයි භූමිකාතර ගැටීම කියලා කියන්නේ. සම්පත් ප්‍රමාණාත්මකයි නම් ගුණාත්මකයි නම් ශක්තිය ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක භාවයෙන් අඩුයි නම් දුර්වලතාවය. ආභ්‍යන්තර පරිසරයේ එන ඔය ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි යමු බාහිර පරිසරයේ පැත්තට. මම කලින් කිව්වා බාහිර පරිසරය කියන්නේ ව්‍යාපාරයෙන් එළියේ බාහිරින් ඉන්න බලවේග සහ පාර්ශව. ව්‍යාපාර බාහිර පරිසරය අපිට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් ආසන්න පරිසරය. ආසන්න පරිසරය. අනිත් එක සාර්ව පරිසරය. ආසන්න පරිසරයයි සාර්ව පරිසරයයි. එතකොට මෙහෙම දෙකක් තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි මේ පරිසර ටික තියෙන්නේ. දැන් අපි ඉගෙන ගත්තනේ අභ්‍යන්තර පරිසරය. හිතන්න මෙන්න මේ රවුම තමයි අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරය. ඉතින් මේක ඇතුලේ තියෙනවා අයිතිකරු, කළමනාකරු, සේවකයෝ ඒ ඔක්කොම ව්‍යාපාරය ඇතුළේනේ තියෙන්නේ. මේ තමයි ව්‍යාපාරයේවත් අභ්‍යන්තර පරිසරය. ඊළඟට ව්‍යාපාරයට එළියෙන් ව්‍යාපාරයේ ළඟින් ඉන්නවා ආසන්න පරිසරය. එයා ව්‍යාපාරයේ එළියෙන් හිටියට ව්‍යාපාරයට ළඟයි. උඟාක් දුර නැහැ. කවුද මේකට එන්නේ? බලමු. අපේ ගනුදෙනු කරුවෝ. ගනුදෙනු කරුවෝ. එතකොට මේ අභ්‍යන්තර පරිසරයේ තරම් ව්‍යාපාර වලට මේ ආසන්න පරිසරයේ ඉන්න අය පාලනය කරන්න බෑ. හරිද? එතකොට මේ හැබැයි ව්‍යාපාරයට එළියෙන් ඉඳගෙන ව්‍යාපාරයට ලොකුම බලපෑමක් කරන ළඟින් ඉන්න අය නිසා ආසන්න පරිසරය ව්‍යාපාරයේ හොඳ අවබෝධයකින් මේගොල්ලෝ ගැන ඉන්න ඕනේ. මේගොල්ලන්ට පොඩි බලපෑමක් සැලකිය යුතු බලපෑමක් කරන්න ව්‍යාපාරයට පුළුවන්. දැන් මේක නම් අභ්‍යන්තර පරිසරයේ ඉන්න අය වුණා සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ව්‍යාපාරයකට පුළුවන්. මේ පරිසරයේ ඉන්න සාධක වලට පොඩි බලපෑමක් කරන්න ව්‍යාපාර වලට පුළුවන්. පොඩි එකක්. හැබැයි ඒ වගේම ඒගොල්ලන්ටත් ව්‍යාපාර කිරි බලපෑමක් ඇති කරන්න පුළුවන්. දැන් ගනුදෙනුකාරීන්ට යම් අපහසුතාවයක් වෙන්න පුළුවන් ව්‍යාපාරයේ දිගටම පාලනය දුන්නේ නැත්තම්. ඒතර ව්‍යාපාරයට පොඩි බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි ගනුදෙනුකාරයෝ බාන්න ගත්තේ නැත්නම් අපේ ව්‍යාපාරය වහන්න වෙනවා. ඒක තමයි ගනුදෙනුකාරීන්ගෙන් අපිට තියෙන බලපෑම. ගනුදෙනුකාර. ඊළඟට ගනුදෙනුකාරයෝ කියන්නේ අපි බාන්න ගන්නයි. මේකත් අපි උනන්දුවෙන් දක්වන පාර්ශවවල කතා කරා. ඊට පස්සේ සැපයුම් කරු. කියන අපිට අමුද්‍රව්‍ය දෙන අය. හරි ඒගොල්ලොත් අපේ ළඟින් ඉන්න කට්ටිය. එළියෙන් ඉන්නේ ව්‍යාපාරය ඇතුලේ කෑල්ලක් නෙමෙයි. එයා එළියේ ඉන්නේ නමුත් ළඟින් ඉන්නවා. ඊට පස්සේ තරඟ කරුවෝ. තරඟ කරුවා. ඊළඟට විභව ආයෝජකයෝ. ඔය ඔක්කොම අපි කතා කරලා ඇල්මැති පාර්ශ්ව විදියට. විභව ආයෝජකයෝ. හරිද? ඊළඟට තව ඉන්න ආසන්න පරිසරයේ ආදේශක නිපදවන්න. එයාව නම් අපි වෙනම කතා කරන්නේ නෑ. මේ තරඟකරුවෝ කියන්නේ අපේ භාණ්ඩෙම හදන අය. දැන් මම හදනවා නම් බිස්කට්ම හදන අය තමයි තරඟකරුවෝ කියන්නේ. ඒක බිස්කට් කන්නේ මිනිස්සු නිකන් මේ පොඩි කෙටි කෑමක් විදිහට ස්නැක් එකක් විදිහට. එතකොට බිස්කට් නැතුව ඒ වගේ මුරුක්කු හදන අය. ඒ මොනකොට බිස්කට් කන මුරුක්කු කන. හරි වෙනත් රස කැවිලි හදන අය. බිස්කට් වෙනකොට ඒකක් කන්න පුළුවන්. ඒතර බිස්කට් හදන අය තමයි තරඟකරුවෝ කියන්නේ. මං වගේම බිස්කට් හදන අනිත් අය. බිස්කට් වෙනුවට ආදේශක විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒවා හදන අය තමයි ආදේශක නිපදවන්නේ. මෙන්න මේ පස් දෙනා තමයි අපේ ආසන්නයෙන් ඉන්නේ. හරිද? ඒතර මේගොල්ලෝ ව්‍යාපාරයට බලපෑම් කරනවා වගේ ව්‍යාපාරයේ නිසාත් මේගොල්ලන්ට පොඩි බලපෑමක් තියෙනවා. ඒතර අභ්‍යන්තර පරිසරයේ සාධක තරම්ම ව්‍යාපාරයකට ආසන්න පරිසරයේ සාධක පාලනය කරන්න බෑ.
ලියමු 9 ලියන්න ව්‍යාපාරයට බාහිරින් සිටින කමා ව්‍යාපාරය සමග සමීපව කටයුතු කරන ආයතමාවක් ව්‍යාපාරයේ කටයුතු වලට බලපෑම් කළ හැකි පාර්ශව සහ බලවේග ආසන්න පරිසරය ලෙස හැඳින්වේ. ඒකම ලියන්න ආසන්න පරිසරයේ බලවේග සහ පාර්ශවයන් අභ්‍යන්තර පරිසර සාධක වලට සාපේක්ෂව ව්‍යාපාරයට බලපෑම් කළ හැක්කේ සුළු වශයෙන්. හරි. ඒකේ කියනවා ඊට පස්සේ ව්‍යාපාර බාහිර පරිසරයේ පවතින ව්‍යාපාරයට වඩා සමීපව කටයුතු කරන බලවේග සහ කණ්ඩායම් තමයි ආසන්න පරිසරයේ ඉන්නේ. ලියමු එකින් එක ගනුදෙනු කරු. ගනුදෙනු කරුවන්ට ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පාර්ශවයන් අයිතිකරු මේ ගනුදෙනු කරුවන් ලෙස හැඳින්වේ. හරි. දෙවෙනි බලවේගය ලියන්න සැපයුම් කරුවන්. ඒක ලියන්න මෙහෙම. ව්‍යාපාරයට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ යෙදවුම් ලබා දෙන පාර්ශවය සැපයුම් කරුවන් ලෙස හැඳින්වේ. හරි. තුන්වෙනි කට්ටිය තරගකරු. තරගකරුවන්ට මෙහෙම ලියන්න. තරගකරු. ව්‍යාපාරය වෙළඳපොළට ඉදිරිපත් කරන
භාණ්ඩ හෝ සේවාවන්ට සමාන භාණ්ඩ හෝ සේවාවන්ට සමාන භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොළට ඉදිරිපත් කරන ව්‍යාපාර සමාන භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොළට ඉදිරිපත් කරන ව්‍යාපාර තරගකරුවන් ලෙස හැඳින්වේ. තරගකරුවන් ලෙස හැඳින්වේ. තරගකරුවන් ලෙස හැඳින්වේ. හතර විභව ආයෝජකය. විභව ආයෝජක ලියන්නේ එක අනාගතයේදී ව්‍යාපාරයේ කොටස් මිලදීගෙන අයිතිකරුවෙකු වීමට අපේක්ෂාවෙන් පසුවන පාර්ශවයන් විභව ආයෝජකයන් ලෙස හැඳින්වේ. පහ ආදේශක නිපදවන්න. කියන්න. ව්‍යාපාරයේ විසින් වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවාව වෙනුවට භාවිතා කළ හැකි විකල්ප භාණ්ඩ හා සේවා. වෙළඳපොළට ඉදිරිපත් කරන ආයතන ආදේශක නිපදවන්නන් ලෙස හැඳින්වේ. දැන් අපි දැක්ක අභ්‍යන්තර පරිසරයේ සාධක ව්‍යාපාරයේ අරමුණු වලට ළඟා වෙන්න සමහර වෙලාවට උපකාරී වෙනවා, සමහර වෙලාවට බාධා කරනවා. ඒ වගේ තමයි බාහිර පරිසරයේ තියෙන සාධක සමහර වෙලාවට වාසිදායක විදිහට ව්‍යාපාරයේ අරමුණු ළඟා කර ගන්න බලපානවා, සමහර වෙලාවට අවාසිදායක විදිහට බලපානවා. වාසිදායක විදිහට බලපානකොට අභ්‍යන්තර පරිසරේ නම් අපි එරුවේ ශක්තියක් කියලා. නමුත් මේ බාහිර පරිසරයෙන් අපි ඒකට කියන්නේ අවස්ථාවක් කියලා. අභ්‍යන්තර පරිසරේ නම් අවාසිදායක එකට කිව්වේ දුර්වලතාවයක් කියලා. බාහිර පරිසරේ නම් අවාසිදායක එකකට කියන්නේ තර්ජනයක් කියලා. ඒතකොට එතන නම් දෙක තමයි වෙනස්. අභ්‍යන්තර පරිසරයේදී අපි කියන්නේ වාසියට ශක්තිය කියලා.
බාහිර පරිසරයේ වාසය කියන්නේ දුර්වලතාවය කියලා. මේ අවස්ථාව කියලා. අභ්‍යන්තර පරිසරයේ අවාසිදායක එකට කියන්නේ දුර්වලතාව කියලා. බාහිර පරිසරයේ අවාසිදායක එකට කියන්නේ තර්ජනය කියලා. ඒතර පරිසරය වෙනස් වෙනකොට වාසිදායක සහ අවාසිදායක සාධක වලට කියන නම් දෙක මාරු වෙන්න ඕනේ. ඒ නිසා නම් දෙක හරියට මතක තියාගන්න. දැන් බාහිර පරිසරයේ සාර්ව පරිසරයත් අදාළ නිසා සාර්ව පරිසරයත් ඉගෙනුවාට පස්සේ තමයි මම දාලා තියෙන්නේ මේ අවස්ථා තර්ජන පැහැදිලි කරන්න. ඒ නිසා ඔයා එන්න වාගේ 15 වෙනි පිටුවට. 15 වෙනි පිටුවේ තියෙනවා බාහිර පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම. ඒතර බාහිර පරිසරයෙන් කෑල්ලයි ඉගෙනගෙන තියෙන්නේ තාම. හරි. බාහිර පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම. එකක් අවස්ථා හඳුනා ගන්න. කියන්න මොකද අවස්ථාව කියන්නේ? කියන්න ව්‍යාපාරයේ අරමුණු ළඟා කර ගැනීමට ව්‍යාපාරයේ අරමුණු ළඟා කර ගැනීමට හිතකර ලෙස බලපාන හිතකර ලෙස බලපාන සමාවර්තන හිතකර ලෙස බලපාන සමා ව්‍යාපාර බාහිර පරිසරයේ ඇති ව්‍යාපාරයේ බාහිර පරිසරයේ ඇතුළත් කියලා කියනවා. ව්‍යාපාර බාහිර පරිසරයේ ඇතුළත් සාධක අවස්ථාවන් ලෙස හැඳින්වේ. අවස්ථාවන් ලෙස හැඳින්වේ. ඊළඟට ලියමු තර්ජනය. තර්ජන. traits. තර්ජන. ලියමු මෙහෙම ව්‍යාපාරයේ අරමුණු ළඟා කර ගැනීමට ව්‍යාපාරයේ අරමුණු ළඟා කර ගැනීමට බාධා කරන ව්‍යාපාර බාහිර පරිසරයේ ඇතුළත් ව්‍යාපාර බාහිර පරිසරයේ ඇතුළත් සාධක තර්ජන ලෙස හැඳින්වේ. බාහිර පරිසරයේ ඇතුළත් සාධක තර්ජන ලෙස හැඳින්වේ. දාසේවෙනි පිටුවේ තියෙනවා ආසන්න පරිසරය හා බැඳිච්ච අවස්ථා සහ තර්ජන. ගනුදෙනුකරුවන්ට අදාළ අවස්ථාවක්. ඒ කියන්නේ ගනුදෙනුකරුවන්ට අදාළව වාසිදායක තත්ත්වයක් තමයි ගනුදෙනුකරුවන්ගේ ආදායම ඉහළ මට්ටමක තියෙනවා. පාරිභෝගිකයන්ගේ දැනුවත් බව ඉහළයි නම්. තර්ජනයක් තමයි නොදැනුවත් පාරිභෝගිකයෝ නම් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ පහසුවෙන් තරගකරුවෝ විසින් ආකර්ෂණය කරගන්න ඉඩ තියෙනවා. ආදායම පහළ මට්ටමක තියෙන එක. ඔගේ අවස්ථාවට තියෙනවා පාරිභෝගිකයන්ගේ ආදායම කියලා. එතන ලියන්න ඕනේ පාරිභෝගිකයන්ගේ ආදායම ඉහළ මට්ටමක පැවතීම කියලා. සැපයුම් කරුවෝන්ගේ වාසිදායක තත්වයන් තමයි ඒගොල්ලෝ කලට වේලාවට ගුණාත්මක අමුද්‍රව්‍ය අපිට දෙනවා නම් වට්ටම් දෙනවා නම් ඒව හොඳයි. වට්ටම් දෙන්නේ නැත්නම් කලට වෙලාවට ද්‍රව්‍ය ටික සපයන්නේ නැත්නම් ඒක හොඳ නැහැ කියන්නේ තර්ජනය. තරගකරුවන්ගෙන් අවස්ථාවක් තමයි දැනට ඉන්න තරගකරුවෙක් වෙළඳ පොලෙන් අයින් වෙලා යනවා. ඒකෝට එයාගේ ගනුදෙනුකරු ටිකක් අපිට ආකර්ෂණය කරගන්න අවස්ථාවක් එනවා. අලුත් තරගකාරී වෙළඳ පොලට ආවොත් අන්න අපිට තර්ජනයක්. මොකද අපේ දැනට ඉන්න ගනුදෙනුකරුවෝ ටිකක් එයා විසින් ආකර්ෂණය කරගන්න ඉඩ තියෙනවා. ආදේශක නිපදවන්නන්ගෙන් අපිට තියෙන අවස්ථාව තමයි ආදේශක නිපදවන්නෝ වෙළඳ පොලේ අඩු වෙනවා. හරි. ආදේශක බහුලව වෙළඳ පොලේ තියෙනවා. ඒක අපිට තර්ජනයක්. විභව ව්‍යාපාරිකයෝ ඉගෙන අනාගතේ අපේ ව්‍යාපාරය ආයෝජනය කරන්න ඉන්න අය ඒගොල්ලෝ අපේ ව්‍යාපාරය ගැන පැහැදිලිවකින් ඉන්නවා නම් අපිට හොඳ අවස්ථාවක් තියෙනවා
අලුත් කොටස් නිකුතුවක් එහෙම කරන වෙලාවක ඉක්මන් මේ පහසුවෙන් කොටස් සඳහා ආයෝජකයව ආකර්ෂණය කරගන්න. ව්‍යාපාරයේ පිළිබඳ අයහපත් ආකල්පයක් නම් තියෙන්නේ විභව ආයෝජකීන්ගේ. ඒ කියන්නේ අපිට ඒක ඉතර හොඳ නැහැ. ඔන්න ආසන්න පරිසරය. අවසානට අපි කතා කරන්නේ සාර්ව පරිසරය ගැන. මේ සාර්ව පරිසරය කියන්නේ ව්‍යාපාරයට සෑහෙන්න දුරින් ඉන්න. මෙන්න මෙහි ඉන්නේ අපි. සාර්ව. ආසන්න පරිසරේ නම් පොඩ්ඩක් හරි බලපෑමක් කරන්න පුළුවන්. සාර්ව පරිසරයේ සාධක වලට මේ ව්‍යාපාරයට කිසිම බලපෑමක් කරන්න බෑ. අපිට සාර්ව පරිසරයේ ඉන්න බලපෑම මේ සාධක වලට කිසිම බලපෑමක් කරන්න. අපේ පාලනයෙන් තොරයි සාර්ව පරිසරය. හැබැයි සාර්ව පරිසර සාධක වල වෙනස් වීම අපේ ආයතනයේ පැවැත්මට එහෙම නැත්නම් වර්ධනයට සෑහෙන ලොකු බලපෑමක් කරනවා. සමහර විට සාර්ව පරිසරයේ තියෙන සාධකයක් වෙනස් වීම තුළ අපේ ව්‍යාපාරයේ වහලා දාන්න වෙන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් සාර්ව පරිසරයේ වෙනස් වීමක් තුළ අපිට අලුත් ව්‍යාපාරයක් ගොඩනගා ගන්න අවස්ථාවක් එන්නත් පුළුවන්. හරිද? ඒ නිසා මේකේ ලක්ෂණ දෙක තමයි ව්‍යාපාරයේ හුඟක් එහායින් තියෙන්නේ සහ ව්‍යාපාරයේ කිසිම පාලනය කර නතු කරගන්න බෑ සාර්ව පරිසරය. හැබැයි සාර්ව පරිසර සාධක අපේ ව්‍යාපාරයට සෑහෙන වැදගත් වෙන හින්දා අපි සාර්ව පරිසර සාධක වල වෙනස් වීම ගැන අවධානයෙන් ඉන්නවා. හරි? ඒවට අනුගත වෙන්න. මොකද අපිට ඒක පාලනය කරන්න බෑ. හරි? ඒ නිසා අපි ඒකට අනුගත වෙන එක තමයි කරන්නේ. දැන් ගනුදෙනුකාරයෝ තරගකරුවන් දෙසට යනවා නම් අපිට පුළුවන් ප්‍රචාරණ මේ ව්‍යාපෘතිය ප්‍රචාරණ දැන්වීමක් දාලා ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් කරලා අර ගිය මිනිස්සු ටිකක් ආයි ගෙන්න ගන්න. සැපයුම්කරුවෝ එක්කෙනෙක් නැති වුණොත් අපිට කතා කරලා තව එක්කෙනෙක්ව ගන්න පුළුවන්. හැබැයි සාර්ව පරිසරයේ එහෙම කරන්න බෑ. අපිට පොඩ්ඩක්වත් පාලනය කරන්න බෑ. අපිට කරන්න වෙන්නේ ඒකට අනුගත වෙන්න. හරිද? උදාහරණයක් විදිහට මේ වෙනකන් අපේ ගොඩාක් එදිනෙදා පාරිභෝගික භාණ්ඩ විකුණන ආයතන ගත්තොත් ඒගොල්ලෝ ලොකු සුපර් මාකට් එකක් හදලා මිනිස්සු ගොඩකට එන්න කියලා ලොකු පාකින් එකක් තියලා එහෙම තමයි ව්‍යාපාර කරේ. භෞතික වෙළඳ පොලක් ඇතුළේ. හැබැයි කොවිඩ් එක ආපු නීති රීතිත් එක්ක ඒගොල්ලන්ට සිද්ධ වුණා ඔන්ලයින් භාණ්ඩ විකුණන්න. හරිද? ඒතකොට ඔන්ලයින් භාණ්ඩ විකුණන එක නැවත ඒගොල්ලන්ට ඕන විදිහට හදාගන්න බෑ යාළුවට. ඒනවා සාර්ව පරිසරයේ හැටි. සාර්ව පරිසරය වෙනස් වෙනකොට ඊට අනුගත වෙන්න විතරයි ඒගොල්ලන්ට පුළුවන්. අනුගත වුණේ නැත්නම් ඉතින් විකටම කඩේ වහගෙන ඉන්න තමයි වෙන්නේ. හරි? සාර්ව පරිසර සාධක ටික පොඩි වෙනස් වීම එක්ක එක තැන්වල එක විදිහට පෙළගස්වල තියෙනවා. හැබැයි ඉතින් මූලික කරුණු ටික නම් එකයි. අපේ සිලබස් එකේ තියෙන විදිහට ගත්තොත් අපිට ප්‍රධාන කරුණු 8ක් ගැන කතා කරන්න වෙනවා. පළවෙනි එක දේශපාලන පරිසරය. දේශපාලන පරිසරය. දෙවෙනි එක නෛතික පරිසරය. නෛතික. 3 ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය. 4 සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික. 5 තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. 6 ස්වභාවික පරිසරය. 7 ප්‍රජා විද්‍යාත්මක පරිසරය. 8 ගෝලීය පරිසරය. ඔන්න ඔය පරිසර සාධක 8 තමයි සාර්ව පරිසරය ඇතුලේ තියෙන්නේ. සමහර පොත්වල මේ දේශපාලන සහ නෛතික එකට එකතු කරලා දෙනවා. ඒකට තියෙන්නේ 7යි. සමහර පොත්වල දේශපාලන වෙනම ආර්ථික සහ නෛතික වෙනම. ඒතරත් 7යි. සමහර පොත්වල දේශපාලන සහ ආර්ථික එකට නෛතික වෙනම. ඒක 7යි. මේකේ අපිට 8ක් තියෙනවා කතා කරන්න. හරිද? මේ විදිහට මතක තියාගත්තා නම් හරි. නෝට් එකට එන්න 10 වෙනි පිටුවේ සාර්ව පරිසරය. කියන්න මෙහෙම ව්‍යාපාරයට
බාහිරින් පිහිටන ව්‍යාපාරයට කිසිසේත්ම පාලනය කළ නොහැකි ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරවන පාර්ශව සහ බලවේගවල එකතුව. සාර්ව පරිසරය ලෙස හැඳින්වේ. ඊළඟට තියෙන පේජ් ටිකෙන් කියන්න පල්ලෙහායි සාර්ව පරිසර සාධකවල වෙනස් වීම. ව්‍යාපාරයේ පැවැත්ම කෙරෙහි වාසිදායක මෙන්ම අවාසිදායක ලෙසද බලපෑ හැකිය. කෙසේ නමුත් සාර්ව පරිසරය සම්බන්ධයෙන් ව්‍යාපාරයට කිසිදු බලපෑමක් නැත්නම් ව්‍යාපාරයට කිසිදු පාලනයක් කළ නොහැකි නිසා අදාළ පරිසර සාධකවල වෙනස් වීමට අනුගත වීම කළ යුතුය. හරි. මෙතනින් එහාට අපිට තියෙන්නේ මේ එක සාධකය ගැන විස්තර කරන්න. ඒ ටික අපි ඊළඟ වීඩියෝ එකේදී කරමු. ඊළඟ වීඩියෝ එක ඇතුළතදී ගොඩක් වෙලාවට මේ පාඩම අවසන් වෙයි. මෙතනින් ව්‍යාපාර අධ්‍යයනයේ පළවෙනි පාඩම අවසන් වෙනවා. ආයිබෝවන්.